අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බදානං ධම්මදානං ජිනාති සබ්බරති ධම්මරති ජිනාති සබ්බරසෝ ධම්මරසෝ ජිනාති තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති ගරුතර ඉරිනි වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි පින්වතියනි අත වශයෙන්ම ඔබට මට මේ ජීවිත කාලයේදී කරගන්න පුළුවන් උතුම්ම පින්කමක් හැටියට අද මේ පවත්වන ලද පින්කම සඳහන් කරන්න පුළුවන්. මොකද හේතුව දැන් මම මේ ධර්ම දේශනාව සඳහා සහ පුණ්‍යානුමෝදනාව සඳහා හේතුපාදක කරගත්තේ දාන පාඨේ සඳහන් වෙන්නේ පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම පාඨය. මේ පළමුවෙන්ම වහන්නේ ධම්ම සබ්බ දානං ධම්ම දානං චිනාති. පින්වත්නි සාමාන්‍ය ශාසන ඉතිහාසයේ එනවා දාන වර්ග 7ක්. සමහර විට අපේ නළුගේ මහත්තයාගේ දේශනාව අතරේ බොහෝ දාන වර්ග සඳහන් වුණා. දාන වර්ග 7ක් තියෙනවා. අපි බලමු මොනවද මේ දාන වර්ග 7 කියන්නේ. එකින් එකට විස්තර කරගන්න. මම අද විස්තර කරන්න යන්නේ ඒ සම්බන්ධව. මේ දාන වර්ග වලින් අග්‍රම දානය මොකක්ද? අග්‍රම දානය උතුම්ම දානය දැන් ධර්ම දානය සබ්බ දානං ධම්ම දානං ජිනාති මේ සියලුම දාන වලට වැඩිය අග්‍රම දානය ධර්ම දානය නේද? මම තව පුංචි ප්‍රශ්නයක් අහන්න. එමත්නි මේ ලෝතුර බුදුරජාණන් වහන්සේට ගුරුවරයෙක් හිටියද? එක්කෙනෙක් මට උත්තරයක් දෙන්න. හිටියද ගුරුවරයෙක්? සිද්ධාර්ථ කුමාරයන්ට නම් හිටියා නේද? සාගමිත්‍ර කියන්නේ අපි අහලා තියෙන මේ ශාසන ඉතිහාසය සඳහන්. ඔබ ශාසන ඉතිහාසයේ කොහේද දැකලා අහලා තියෙනවද මේ නැත්තම් කවදාවත් හිතලා තියෙනවද මේ එහෙම දෙයක් ගැන? ඇත්තටම ඔබේ අදහස මොකක්ද? බුදුරජාණන් වහන්සේට ගුරුවරයෙක් හිටියාද? නෑ නේද? එහෙමයි. කවුරු හරි කියනවද මෙතන ඉන්න කෙනෙක් හිටියා කියලා? කවුරු හරි කෙනෙක් ඉන්නවද මට කියන්න? කවුද කිව්වේ? අතුස්සන කොට? අතුස්සන කවුද කිව්වේ මට පොඩ්ඩක් දැනගන්න. සීසත්තරේ ස්වාමීන් මෑණියෝ කිව්වේ සාදු මෑණියෝ කිව්වේ හරියට. මට කතාහඬ මට අරන්නේ වෙන මේ හරිය කියනවා වගේ එකයි මම කිව්වේ. හරියට හරි. නෑ. පින්වත්නි ඔබ දන්නවා අපේ සුගත තථාගතයන් වහන්සේ උත්තර බුද්ධත්වයට පත් වෙලා සත්‍යය ගත කරා නේද? සත්‍යය ගත කරන්නේ පඨමං බෝධිපල්ලංකං ဒ ුතියංච අනිම්මිසං තතියං චංකමන සෙට්ටමෙන් තුන්වෙනි සතියේදී භාග්‍යවතුන් වහන්සේ මොකද කරේ? රුවන්ගේ වැඩ ඉන්න ගමන් තමන් වහන්සේ විසින් සාක්ෂාත් කරගත්ත මේ ශ්‍රී සත්‍ය ධර්මයේ මුල ඉඳලා අගටත් අග ඉඳලා මුලට විශේෂයෙන්ම මේ හේතුඵල ධර්මයේ වෙන පටිච්ච සමුප්පාද ධර්ම මෙනෙහි කරන්න පටන් ගත්තා. ඒක තමයි කරේ සති තුන්වෙනි සතිය තුල රුවන් ගෙයි වැඩිම. මෙන්න මෙතෙන්දී සුවිශේෂී සිද්ධියක් වෙනවා මොකද්ද? දවස් 3ක් විතර යනකොට මේ පින්වත්නි අපේ ඕනෑම කෙනෙකුගේ ශරීරයෙන් ඕරා එකක් නිකුත් වෙනවා. අපිට ඔයරාග පිළිබඳව අපේ ගුරුතුමා අපිට අවුරුදු 24කට 25කට විතර කලින් අපිට කියන්නේ. හැබැයි ඒ පිළිබඳව මට එච්චර ඒ කාලේ පැහැදිලි අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි දැන් නම් තියෙනවා. පින්වත්නි කොච්චර
බුදුරජාණන් වහන්සේගේ ඕරායක වැතුණත් කියන මේ මස සැට මේ මස් වලින් හැදිච්ච ඇසට පවා මේ ඕරායක දකින්න පුළුවන්. දවස් 3ක් මේ ශ්‍රී සද්ධර්මය මෙනෙහි කරනකොට මේ ඕරායක විඳින්න පටන් ගත්තා. ඒ සුද්ධාෂ්ටක වලින් මේ සතිය ගත කරලා ඉවර වෙනකොට පින්වත්නි මේ තොල්පට ඉවර වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේලාගෙන් නිකුත් වෙන ඕරා කිරි පාටට කිරි සුදු පාටට මුළු පළාතම ඒකාලෝක කරන්න තරම් ශක්තිමත් ඕරාවක්. ඔබට කියන අපි බුදුරැස් සිහිදුනා කිය. මේ තුන්වෙනි සතියේදී සිද්ධ වුණු විශේෂ සිද්ධියක් තමයි බුදුරැස් සිහිදුන. හැබැයි මේ සතිය අවසන් වෙනකොට පරිවිතර්කයක් මහල වෙනවා භාග්‍යවතුන් වහන්සේට. මොකද්ද? ගුරුවරයෙක්ගේ අඩුපාඩුව තියෙනවා. මට ගුරුවරයෙක් ඕන කියන. පින්වත්නි සාමාන්‍ය ගැම් කියමනක් තියෙනවා මේ හකුරු කන්නයි ගුරුවෙක් ඕන කියන. ඕනද? හකුරු ගැල්ලා දාගත්ත කටේ දැම්ම හැපුවා කියලා නේ ඔබට ගුරුවෙක් ඕන. නමුත් ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය ඒකට පෙන්නන්නේ. දැන් මෙතුමාගේ බග පෙන්වීම මට අද මේ බුද්ධ චීවරයක් දරා ගන්න තරම් හොඳ බීජ හොඳ මේ සරු පසක් වුණා. ඒ බීජේ වතුර දහම් බීජ තමයි අද මේ මම හරිම සන්තෝෂම ඕන තැනක නිර්භයව මම ප්‍රකාශ කරනවා. ඒක නිසා මම එතුමාට අදත් ගරු කරන්නේ මගේ ගුරු දේව උත්තමයන් වහන්සේට. ඇත්තටම සිවුරක් දාගෙන ඉතියේ නැත්තම් තුමගේ කකුල් දෙක හොල්ලගෙන යන්න වඳිනවා. ඒක එකක් නෙවෙයි. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේටත් මේ ගුරුවරයෙකුගේ අවස්ථාවේ පරිවිතර්කයක් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ මේ තුන් ලෝකේ තුනම බලනවා තමන් වහන්සේට ගුරුතනතුරෙහි පිහිටවා ගන්න කවුරු හරි මේ තුන් ලෝකේ තුල ඉන්නවා කියලා. මොකද මේ තුන් ලෝකේ කියන්නේ මේ 31 තලයේ තුල මේ 31 තලයේ බෙදෙනවා ලෝක තුනකට. මොනවද? කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. කාම ලෝක කීයක් තියෙනවද? කාම ලෝක 11ක් තියෙනවා. මේ අහකන්න දිවනාශය පිනවන්න පුළුවන් ලෝක 11ක් තියෙනවා. මොනවද 11? සතර අපාය තියෙනවා. දිව්‍ය ලෝක 6 තියෙනවා. 6 4යි 10යි. තව එකක් අඩුයි. මොකක්ද ඒ ලෝකේ? ඔව් මේ අපි ඉන්න ලෝකේ. මේ අපි ඉන්න ලෝකේ. එතකොට කාම ලෝක 11යි. රූප ලෝක කීයක් තියෙනවද? රූප ලෝක 16ක් තියෙනවා. 11යි 16යි 27යි. අරූප ලෝක 4යි. 27යි 4යි 31යි. එක ශාස්ත්‍රීය ලෝක ධාතුවක තියෙනවා 31 තලයක්. මේකත් මම මුලින් ඉගෙන ගත්තේ අපේ ගුරු දේවෝත්තමයන් වහන්සේ. ප්‍රජෝතිෂය ඉගෙන ගන්නකොට තමයි ඉන්නේ. ඉතින් ඒ ඉගෙනගත්තු දේවල් මගේ ජීවිතේ පුදුමාකාර විදිහට ඒ විතරක් නෙමෙයි කියමත්. දැන් බුදුරජාණන් වහන්සේ බලනවා තුන් ලෝකයේ තුල අඩු ගානේ ගුරුතනතුරේ පිහිටවා ගන්න කෙනෙක් තියා බුදුරජාණන් වහන්සේට සමානවත් කෙනෙක් මේ තුන් ලෝක 31 ධාතු තුලම නැහැ. ඒක නිසානේ කියන්නේ අසම කියලා. භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධිත ඥානය මෙහෙवला අතීතය දැන බලනකොට අන්න සම කට්ටිය හමු වෙනවා. අසම සම. දැනට මේ වර්තමානයේ ලෝකේ සම කට්ටිය කවුරුවත් නැහැ. අසමයි. හැබැයි අතීතයේ ඉඳගෙන කවුද? පෙර ජීවිත බුදුවරු. බුදු කෙනෙකුට බුදු කෙනෙක් සමාන වෙනවා මිසක්කා බුදු කෙනෙක් උස් වෙන්නවත් පහත් වෙන්නවත් නැහැ කියලා තමයි සාසන ඉතිහාසය සඳහන් වෙන්නේ. ඒ මේ පරිවිතර්කය මෙතනින් අතර වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ කල්පනා කරනවා. මම සාරාංශකයේ කල්පලක්ෂයක්, සෝලාසංයේ කල්පලක්ෂයක්, සූවිසි අසංකේය කල්පලක්ෂයක් පෙරම්පුරලා මම ලෝතුරා බුද්ධත්වයේ වගේ අමාරුම පදවියක් සාක්ෂාත් කරගත්තා. සම්පූර්ණ අවබෝධයට තමන්ගේ මනසපත් කරගත්තා. හැබැයි ගුරුවරයෙක් හොයාගන්න බැරි වෙන්න හේතුවක් නැහැ කියලා පරිවිතර්කයේ මතුවෙච්ච භාග්‍යවතුන් වහන්සේට ඒකම විතර්කයක් මතුවෙනවා පින්වත්නි. මම ලෞතුරා බුද්ධත්වයට පත් වෙලා කිසිම කෙනෙකුට මගේ වෙනසක් හොයන්න බැරි වුණා.
උනේ කෙලෙස් පරිනිර්වාණය පමණයි ශාරීරිකව කිසි දෙයක් උනේ නැහැ. ඒකනේ පස්වග මානුන්ට අඳුන ගන්න බැරි වුණේ බුදුරජාණන් වහන්සේ අර ධර්ම දේශනා කරන කට්ටිය කතා කරන්නේ මොකද? උන් මුකුත් කරගන්න බැරි වෙලා ඔන්නෙනවා අපව අපි හොයාගෙන කිසි කෙනෙක් යන්න එපා ඉස්සරහට පිළිගන්න එපා සිවුරු පාත්‍ර ගන්න එපා. එයා සාක්‍ය වංශය වෙන්න පුළුවන්. ඒවා මෙතන නැහැ. ඊට වැඩිය අපි හොඳට බණ දහම් පුරන කට්ටිය කියලා එහෙම කතා වුණා නේද? ඒ ටික දන්නවනේ. ඉතින් දන්නේ හොයන්න බෑ. බුද්ධත්වයෙන් බොඩි කිසි කෙනෙකුට වෙන්න බෑ සාමාන්‍යයෙන්. හැබැයි මේ භාග්‍යවතුන් වහන්සේ විසින් සාක්ෂාත් කරගත්තේ ශ්‍රී සද්ධර්මයේ නැවත නැවත මෙනෙහි කරනකොට මොකද උනේ? මේ පෘථග්ජන සත්වයාට පවා මේ පෘථග්ජන සත්වයාගේ මේ මාසසට පවා බුදුරජාණන් වහන්සේගේ ආචාර්ය දැනගට ගන්න පුළුවන් වුණා නේද? බුදුදැස් භාග්‍යවතුන් වහන්සේ අන්නේ අවස්ථාවේ තීරණය කරගත්ත අද ඉඳලා මගේ ගුරුවරයා කවුද? අද ඉඳලා මගේ ගුරුවරයා තමයි ශ්‍රී සද්ධර්මයේ. ශ්‍රී සද්ධර්මයේ පින්වත්නි තුන්වෙනි සතියේදී සිදුවෙච්ච විශේෂ ආශ්චර්ය සිද්ධියක් තමයි භාග්‍යවතුන් වහන්සේ විසින් සාක්ෂාත් කරගන්න ලද ශ්‍රී සද්ධර්මය තමන්ගේ ගුරු තරුරේ පිටවගෙන. ඔය සම්බන්ධයෙන් පිරිනිවන් මංචකයේදී අපේ ගරුතර මහා සංඝරත්නයේ මහා රහතන් වහන්සේලාට පරිවිතර්කයක් පහළ වෙච්ච අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. උන්හබ කියලා බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා අහනවා ආනන්ද හාමුදුරන් ස්වාමීන් වහන්සේ දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්න හදන්නේ. දැන් පිරිනිවන් පාන්න කලින් මේ ශාසනයේ බාර ගන්න කෙනෙක් ඉන්න ඕන නේද? එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මොකද වෙන්නේ? ශාස්ත්‍රූරයන් වහන්සේ කෙනෙක් නැති ශාසනයක් බවට මේ බුද්ධ ශාසනය පත් වෙනවා නේද කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා එහෙම නෙයිද? බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පස්සේ ශාස්ත්‍රූරයන් වහන්සේ කෙනෙක් ඇටියට පත් කරගත්ත හැඩික කෙනෙක් ඉන්නවද? හිතා ගන්න බැහැ. මේ සියලුම දෙනා ආනන්දනන්ද කාශ්‍යප එතකොට සාරිපුත්‍ර මහා මොග්ගල්ලාන ඉතින් 80 මහා ශ්‍රාවකයෝම බිහි වුණේ පින්වත්නි ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණ. ඒ ධර්මයේ දේශනා කිරීම තුලින් ඒ ධර්මයේ ශ්‍රවණය කිරීම තුලින්. එහෙම නැතුව කිසි කෙනෙක් ස්වයංභූ ඥානයෙන් මේ ධර්මතාවයේ ධර්මය සාක්ෂාත් කරගෙන දේශනා කරපු කෙනෙක් නෑ. ඉතින් එහෙම නැති කෙනෙක් කොහොමද බුදුරජාණන් වහන්සේගේ තැන අරගන්නේ? මේක පින්වත්නි මේ පිරිනිවන් මැච්චගේ බුදුරජාණන් වහන්සේටත් ওই ප්‍රශ්නය යනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ එවුන් පස්සේ අහනවා භාග්‍යවතුන් වහන්සේ ආනන්ද එහෙම යම්කිසි කෙනෙක් සදාහන් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ආනන්ද ස්වාමීන් වහන්සේ කියන පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ මට නම් ඒක හිතා ගන්නවත් බැහැ. සාදු සාදු ආනන්ද. ඒක එහෙමම තමයි. බුදුවරයෙකුට සමාන වෙන්න තවත් බුදු කෙනෙක් පමණයි. එකම එක කාලයක එකම එක අවස්ථාවක බුදුවරු දෙනමක් මේ ලෝකෙ පහළ වෙන්නේ නැහැ. ආනන්ද ඒ වුණාට මේ ශාසනයේ ශාස්ත්‍රයන් වහන්සේ කෙනෙක් නොමැති ශාසනයක් බවට පත් වෙන්නේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ සාදුකාර දෙනවා අනේ දෙයියනේ අපි අතරම වෙලා නැහැ. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවත් අපි අතරම වෙන්නේ නැහැ කියන අදහසක් ඇතුළු. මෙන්න මේ අවස්ථාවේදී පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ආනන්ද මම නැති වුණාට පස්සේ මම නැති කාලෙක මේ ශාසනයේ ශාස්ත්‍රු කවුද? මේ ධර්ම විනය දෙක ශාස්ත්‍රු වෙනවා. මේ ධර්ම විනය දෙක පවතින තාක්කල් ආනන්ද මේ ශාසනයේ මාර්ගඵලලාභීගෙන් අඩුවක් වෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. පින්වත්නි අද අපේ මේ පාරදුරේ ප්‍රසාද් මලවිගේ මැතිතුමා අද මේ අපේ සමාධි මෑණියන් වාසය කරන මේ ස්ථානයට මේ අද ගෙනලා පූජා කරේ ලෝතුරා බුදුරජාණන් වහන්සේටත් වැඩි ලොකු වස්තුවක්.
බුදුරජාණන් වහන්සේගේ ගුරුතු ඔබ ඊටමත් ශ්‍රද්ධාවෙන් සාදුකාර දෙදී ඉතිපිසෝ ගාථාව කිය ඔබ හිස මතින් වැඩම කරේ කවුද? ලෝතර බුදුරජාණන් වහන්සේටත් වැඩි වටින වස්තුවක් කියන එක දැන් ඔබේ හිතේ හොඳට ඔබට ප්‍රත්‍යක්ෂයි මම හිතන්නේ. අද මේ අසපුවට ලෝතර බුදුරජාණන් වහන්සේගේ ගුරුතුමා වැඩම කරා. මේ මේක බුද්ධෝත්පාද කාලයක්ද? බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඉපදිච්ච කාලයක්ද? දිලා ඉන්න කාලයක්ද? මේ කාලය බුද්ධෝත්පාද කාලයක්ද? කාලයක්ද නැද්ද? මේක බුද්ධෝත්පාද කාලයක්. ඇයි හේතුව? ජීවමාන බුදුවරයෙක් නැති වුණාට පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගෝලයනේ. ගෝලෙ පිළිගන්න පාලා. ගෝලෙ මේ ලෝකේ නැහැ. ඒ වුණාට ගෝලයාගේ ගුරුන් වහන්සේද වැඩ ඉන්න නිසා පින්වත්නි මේ කාලේ බුද්ධෝත්පාද කාලයක් කවුදාරි මේ ධර්මයේ නැත්තටම නැති වෙලා ගියපු දවසට තමයි අබුද්ධෝත්පාද කාලයක් උදය වෙන්නේ. ඊට පස්සේ තමයි නැවත බුදුවරයෙක් ඉපදෙන්නේ. මේ බුද්ධෝත්පාද කාලයක තවත් බුදුරෙක් ඉපදෙන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කවදා හරි ඉපදෙන්නේ මේ බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම අතුල් දහම්ලා කියනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ ප්‍රශ්නේ? ඒ ප්‍රශ්නේ තමයි පින්වත්නි අපේ මේ බුදු දහම අපේ නිර්වාණ මාර්ගය වහලා තියෙන්නේ. වැහිලා තියෙන්නේ. මෙන්න මේක විවර කරගන්න බැරි නිසාද මාර්ගඵලලාභීන්ගේ ලොකු අඩුවක් තියෙනවා. මෙන්න මේක හරියට විවර කරගත්ත දවසට පින්වත්නි නැවත ඒකාන්තයෙන්ම මාර්ගඵලලාභී මේ ලෝකයේ තුල පහළ වෙනවා ඒකාන්තයෙන්. ඉතින් පින්වත්නි පළවෙනි දාණය තමයි මේ ලෝකයේ උතුම්ම. මොකද මේක මම තව විස්තර කරන්න යන්නේ නැහැ. අපි පස් වෙලා කරන අවශ්‍ය වුණොත් කතා කරමු මේ සම්බන්ධව. මම දාන හතර පිළිබඳව විස්තරයක් කළා මේ පුණ්‍යානුමෝදනයක් කළා මේක ඉවර කරන්න හදන. මොකද නෑලෝ මේ ගොඩක් ඈතින් ආපුවෝ ඉන්නවා. එතන ඉතින් යත්තන්ට පිළිවෙලට යන අවස්ථාව දෙන්න ඕනේ කියලා. ඒක නිසා. එතකොට පින්වත්නි දෙවෙනි දාණය මොකද්ද? පළවෙනි දාණය ධර්ම දාණය. දෙවෙනි දාණය තමයි ජීවිත දාණය. දෙවෙනි දාණය තමයි ජීවිත දාණයටත් වැඩි උතුම් දාණයක් තමයි ධර්ම දාණය කියන්නේ. මේ ජීවිතයෙන් දන් දෙන්නේ කොහොමද? මේ ජීවිත දාණය සම්පූර්ණ කරගන්න බැරි කෙනෙකුට කවදාකවත් ලෞතර බුදු පදවිය ලබන්න බෑ. පින්වත්නි ඔබ මේ සංසාර ගමන කෙලවර කරන්න යනවා නම් බුදුපසේ බුදුමහරහත් කියන බෝධි තුනෙන් එකකින් මේ දසපාරමිතාවක් සම්පූර්ණ කළ යුතු වෙනවා. මේ දසපාරමිතාවේ පළවෙනි පාරමිතාව පටන් ගන්නවා පාරමිතාව තමයි මෙතර වෙලා හරිම අගය කර හොඳට පැහැදිලි කරලා කියපු අපේ මලවිගේ මැතිතුමා දේශනා කරන්නේ දානය කියන එක. දානය ශක්තිමත් කරන්න. දානය ශක්තිමත් නොකර වෙන කිසි දෙයක් කරන්න. ලෝභයමයි දුරු කරන්න. තෘෂ්ණාවමයි දුරු කරන්න. තණ්හකයෝ සබ්බ දුක්ඛ විනාති. සියලු දුක් නැති කරන්න නම් තෘෂ්ණාවයි දුරු කරන්න. ඒක නිසා මේ දසපාරමිතාවේ පළවෙනි පාරමිතාව තමයි මොකද්ද? දාන පාරමිතාව. පින්වත්නි මහරහත් භාවයේ ඔබ නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ සම්පූර්ණ කරන්න ඕන දස පාරමිතාවේ පළවෙනි පාරමිතාව වෙන මොකද්ද? දාන පාරමිතාව. මේ දාන පාරමිතාවේදී බාහිර වස්තු දානය සම්පූර්ණ කරන්න බැරි කෙනෙකුට මහරහත් භාවයක් ලබන්න බැහැ. මොකද්ද මේ බාහිර වස්තු දානය කියන්නේ? තමන්ගේ ශරීරයෙන් පිටව තියෙන ඕනෑම දෙයක්, මේ දොර ඉඩකඩම් මිල මුදල් අරකබාන හැම දෙයක්ම විතරක් නෙමෙයි පින්වත්නි. තමන්ගේ ලේ වලින් හැදිච්ච දරුවන් පවා තමන්ගේ ජීවිතේ වගේ සමහර වෙලාවට සමහර ඇත්තෝ ආදරය කරන තමන්ගේ බිරිඳ පවා දන් දෙන්න පුළුවන් වෙන්න ඕනනේ. සමහර කට්ටිය ඉන්නවනේ ආදරය කරලා බැරිලා මේ කරන්න බැරුණොත් සීදි විනහ ගන්නවනේ. ඒව තියෙනවා. මේ තරම් ආදරේ ඒක නිසා
ආදරකම නෙවෙයි ඒක තියෙන්නේ අපේ මහත්තයා හිත උගන්නපු හැටියට එතන තියෙන්නේ කෑදරකම. ආදරේ කෑදරකම තමයි අර ආදරේ කියලා අපි පැවතිලා මේ කරන්නේ. ඒක රූපේට ඒක ධනයට මොකක් හරි එකකට ඒක උගත්කමට ඒක රැකියාවට මොකක් හරි තියෙන කෑදරකම නිසා. ඉතින් ආදරේ කියා මේ නේද? ඇල්ද නැදනවා. හරි. ජීවිතේ පවා හරිද? ඉතින් පින්වත්නි තමන්ගේ අඹුදරුවන් පවා දන් දෙන්න පුළුවන් කෙනෙකුට පමණ නැත්නම් අතහරින්න පුළුවන් කෙනෙකුට පමණයි මහරහත් භාවයේ. පින්වත්නි පසේ බුද්ධත්වයේ යම් කිසි කෙනෙක් මේ සංසාර ගමන කෙලවර කරන්න කල්පනා කරනවාද මේ බාහුවේ වස්තුදානේ සම්පූර්ණ කළ එක කරගන්න බැරි වෙනවා. ඒ වගේ කෙනෙක් දාන පාරමිතාව සහ දාන උපපාරමිතාව වශයෙන් බාහිර වස්තු දානය සහ අභ්‍යන්තර වස්තු දානය කියන දාන දෙකම සම්පරිපූර්ණය කරන්න ඕනේ. මොනවද මේ අභ්‍යන්තර වස්තු දානය කියන්නේ? අර බාහිර වස්තු දානය දන්නවා අමුදරුවකව දන් දීලා. ඊට පස්සේ තමන්ගේ ශරීරයේ ඕනම කොටසක් ඇස් ඉස් මස්ලේ වකුගඩු හදවත ඒ ඉල්ලන ඕනෑම දෙයක් දන් දෙන්න පුළුවන් කෙනෙකුට පමණයි දාන පාරමිතාව සහ දාන උපපාරමිතාව වශයෙන් මේ දාන පාරමිතාව සම්පූර්ණ කරන්න පුළුවන් කෙනෙකුට පමණයි පින්වත්නි පසේ බුද්ධත්වයෙන් මේ සංසාර ගමන කෙලවර කරන්න පුළුවන්. ඒ බවනක් නෙවෙයි පින්වත්නි ලෞතර බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනකොට ඔය දාන වස්තු දෙකෙන් එක ලෞතර බුද්ධත්වයේ සාක්ෂාත් කරන්න මේ දාන පාරමිතාව දාන උපපාරමිතාව සහ දාන පරමත්ත පාරමිතාව වශයෙන් මේක තුන් ගුණයකින් මේ පාරමිතා සම්පූර්ණ කරන්න වෙනවා. එතකොට 30 මේ දස පාරමිතාව ලෞතර බුදු කෙනෙක් බුද්ධත්වයේ ලබන්න නම් සාක්ෂාත් කරගන්න නම් පාරමිතා කීයක් පුරන්න වෙනවද? එක පාරමිතාවක් තුන් ගුණයක් වශයෙන් පාරමිතා කීයක්ද එතකොට? 10 වරක් තුන 30 පාරමිතාවක් පුරන්න. දාන පාරමිතා වරගත්තොත් පින්වත්නි ලෞතර බුද්ධත්වය ලබන්න නම් බාහිර වස්තු දානය, අභ්‍යන්තර වස්තු දානය වගේ ජීවිත දානයක් ඥානෙනුත් අපිට පූජා කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ වගේ කෙනෙකුට පමණයි ලෞතර බුද්ධත්වය ලබන්න පුළුවන්. ඔබ දන්නා සසදාතකේ අරගත්තොත් නේද? අර හාවෙක් වෙලා ඉපදිච්ච අවස්ථාවේ අර ගිනි වැලේට පැනලා නේද මස් කන්න කියලා කිව්වේ ජීවිත දානය. ඒ වගේම තමයි ශාසන ඉතිහාසයේ මතක කරන අපේ ගුරුතුමාම තමයි මේක මට අපිට ඒක දවසල කියලා දුන්නේ මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පෙරම් පුරන කාලේ එක ආත්මයක මේ යාළුව දෙන්නෙක් වෙලා ඉවදිලා ඖෂධ වර්ගයක් හොයන්න කැලේට යනවා. කැලේකට යනකොට එක මේ ගස් බෙන එක කොටි දෙනක් පැටව දාලා මේ ඉන්නවා සති ගානක් බඩ හිටින්නේ කන්ද බොන්න මුකුත් නැතුව අර පැටව කිරි උරලා මේ කොටි දෙන වැහෙන වැහැරිලා ඉන්නේ. නැගිට ගන්නත් විදියක් නැතුව අන්තිමේදී කරගන්න දෙයක් නැති එතකොට මේ කොටි දෙන මේ පැටව කන්න හදනවා. අර බලල් මේ කුලයට අයිති ගොඩක් සත්තු බලලුත් ඔබ දැකලා ඇති අහලා ඇති නේද පැටව කනවා නෙවෙයි. අනේ වගේ හරිද පැටව කනවා. ඉතින් ඔන්න බලන්නකෝ මේ ලෞතර බුද්ධත්වයේ සඳහා මේ පෙරම් පුරන නැත්තන්ගේ ස්වභාවය හරිය අර පැටියෙක්ගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පුරුදු කරන්න තරම් මනස ශක්තිමත් වෙනවා. මේ දැන් කතා වෙලා ටක් ගාලා මලකුණක් හොයාගන්න කියලා ඊට කලින් පොඩක් ඇවිදිනකොට හැබැයි ඔය ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් පුරන කාලේනේ ගෞතම බුදුරජාණන් වහන්සේ දෙන්න නෑ මලකුණක් හොයන්න කලින් අරු පැටියකයි කියලා එනවා. එතකොට හරියට හරි කටෙන් බෙල්ලෙන් අල්ලගෙන ඔළුවම අරගෙන කණ්ඩ හදනකොට කෑ ගහලා කොටි දෙන ළඟට පයි. කොටි දෙන අල්ලගෙන කනවා. සාමාන්‍ය බලලෙක් වුණත් ඔය මීයකම අල්ලගෙන තමයි ඉස්සෙල්ලාම කන්නේ මීයගේ මොන කොටසද? ඔළුව නේද? ඔළුව කඳේම ඉතුරු වෙනවා. දැන් මෛත්‍රී බෝසතාණන් වහන්සේට මතක් වෙනවා මොකුත් හොන්නේ නැහැ. අනේ කයිද දන්නේ නැහැ එන්න ඕන. මගේ ජීවිතේ හරි මේව කරලා ඒ කොටි පැටියගේ ජීවිතේ බේර ගන්න ඕන කියලා එනවා. එනකොට යාළුවගේ කඳ කැල්ල විතරක් තියෙනවා. ඒ අවස්ථාවේදී මෛත්‍රී බෝසතාණන් වහන්සේ සාදුකාර දෙනවා. අනේ සාදු සාදු ඉක්මන් බුදුන් බුදු වේවා කියලා.
පින්වත්නි මේ දෙන්නම එකට එක හා සමානව පෙරම් පුරාගෙන ආපු දෙන්නේ. අර ජීවිත පූජාවේ මොහොතේදී මොකද උනේ මේ දෙන්නගේ පාරමිතා දෙකේ අතර වෙනස බුද්ධාන්තරයක් දක්වා මොකද උනේ? කල්ගියා. සුගතතාග්‍යයන් වහන්සේ දැන් බුදු වුණා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේක අර භද්‍ර කල්පයක් නිසා බුදුරජාණන් පස් දෙනෙක් බිහි වෙන නිසා ඉච්ඡර බුද්ධාන්තරයේ දික් වෙලා නැහැ කල්ප ගන්න. මේ කියන්නේ ඔව් භද්‍ර කල්පේනේ මේ කල්පෙට බුදුරු පහතන පස් නමක් බිහි වෙනවා. ඒක නිසා බලන්න මේ ජීවිත පූජාවෙන් පූජ කෙනෙකුට විතරයි ලෝතුරා බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න පුළුවන්. මේ ස්වම්භූ ඥානේ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. පින්වත්නි දැන් බලන්න ජීවිත පූජාවටත් වැඩි උතුම් දානයක් තමයි අද. ඔබ දැක්කේ, ඔබ දැනගත්තේ, ඔබ දැකගත්තේ, ඔබ සාදු කියලා පින් අනුමෝදන් කරගත්තේ. අපේ මහත්මයා මේ කරගත්ත කුසලයේ මම තමන් නිවන් දකින්න ජාති දක්වා අත නොහැරෙන හෙවණල්ල වගේ හෙවණල්ලක් අපේ පස්සේ එනවා කියලා අපිට තේරෙනවද? බරක් එහෙම දැනෙනවද? නම් කාලෙක ඉතින් ඕන තැනක අපේ හෙවණල්ල අපලගේ පිනාන්නේ වගේ ඇවිල්ලා මේ සංසාරේ අනන්ත සැප විපාක ලබා දෙන්න. කොච්චර සැප විපාක තිබුණා කොච්චර තිබුණත් මේ වාන ශාන්තිය ඒකාන්තේම අවබෝධ කරගන්න පුළුවන් මහත්කම සංසකුසලය මේ සම්පූර්ණ සිද්ධ කරගත්තේ මේ මලවිගේ මහත්මය විතරක් නෙමෙයි මලවිගේ මහත්මය නිසා මේ පින්කමට සහභාගී සහ සම්බන්ධ වුණු සෑම කෙනෙක්ම පින්වත්නි මේ පින්කමේ ආකාරයෙන්ම සාක්ෂාත් කරගන්න. ඔබ දන්නවා අවුද අනේපිඩු සිටුතුමා ජේතවනාරාමයේ හදලා 59 කෝටියක් වියදම් කරලා නේද? සම්පූර්ණ හදන්න ගියපු වියදම මේ උත්සවයේදී වියදම දෙතර කළා. ඒ පින්කම සම්පූර්ණ කරලා ඉවර වෙනකොට පින්වත්නි සාසන ඉතිහාසය සඳහන් වෙනවා අනේපිඩු සිටුතුමාට දිව්‍ය ලෝකේ පහළ වුණේ රිදී මාලිගාවක් කියලා. එතන හිටියා අහිංසක කිසිම දෙයක් කරගන්න බැරි මේ කිසිම මේක කරගන්න බැරි අහිංසක මිනිස්සෙක්. ඒ මිනිසයා මොකද කරේ? අනේ ඉතින් අපිට නම් කවදාකවත් මේ වගේ කිසිවක් කරගන්න ලැබෙන්නේ නැහැ. මොකද ශක්තිය නැහැ, ආදායම නැහැ, කිසිම දෙයක් නැහැ කියලා හරි දුප්පත් මිනිස්සෙක්. ඇවිල්ලා කිව්වා අනේ මේ සිටුතුමා කරපු මේ වගේ උතුම් පින්කමක් දකින්න තරම් මගේ ඇත්තක මේ පින් කළා තිබුණා නේද? අනේ මේ දේවල් අහන්න තරම් මගේ කන් දෙක පින් කළා තිබුණා නේද කියලා මහා සරදාවකින් සාදුකාර තුනක් දීලා තියෙනවා. ඒ තුන දෙනකොට මේ දිව්‍ය ලෝකේ රම්මාලිගාවක් පහළ වුණා කියලා තමයි සාසන ඉතිහාසය සඳහන්. ඒකකොට සමහර විට මෙතන ඉන්න පුළුවන් මලවිගේ මාතලත් වැඩිය මේ පිරියානිසංශ අනුමෝදන් කරගත්තු එක්කෙනෙක් හරි හැබැයි එහෙම හිටියොත් ඒ පිනක් අපේ මහත්මයට ඒකාන්තයෙන්ම අනුමෝදන් වෙනවා. එතකොට ඔබ දන්නවා ජීවිත දානයටත් වැඩි උතුම් දානයක් තමයි මේ ධර්ම දානික ප්‍රත්‍යක්ෂය. ඊට පස්සේ තුන්වෙනි දානය මොකක්ද පින්වත්නි? තුන්වෙනි දානය තමයි අභය දානය. අභය දානය කියන්නේ ඔබට යම් කිසි අවස්ථාවක සතෙක්ගේ පරාණේ නිවෘත්ති කරන්න හිතනවා නම් මරන්න හිතනවා නම් සමහර විට මදුරුවෙක් වෙන්න පුළුවන්. මදුරුවේ කනවා එලවන හරියන්නේ නැහැ. මූට හරියන්නේ නැහැ. දෙන්න ඕන මොකද්ද කියලා තකල් ගන්න මෙහෙම ගහලා මෙහෙම අම්බරලක් දානවා සමහර වෙලාවට නේ. කැලලක්වත් ඉතුරුයිද කියලා අවුකයි කියන්නේ. හරි. දෙයක් නැහැ ඉතින් මදුරුවෙක් එක සැරයක් කැවුතු එනවම තමයි තියෙන්නේ. එහෙම ස්වභාවයක් තියෙනවා. ඒක ලොකු මාර බලවේගයක්. හරිද? පින්වත්නි යම් කෙනෙකුට ඒක ඉවසන්න බැරි වෙලාවක් ඒ මදුරුව මැරුවොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඔබ සතා පුංචි කියලා නෑ. කර්මපතේ සම්පූර්ණ වුණා නම් ඒක ආත්මෙම ඔබ සතර පායට ඇදගෙන යන අකුසල කර්මයක් එතන සිද්ධ වෙලා තියෙනවා. මොකද කර්මපතේ කියන්නේ? දැන් ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙන්න කාරණා පහක ඉෂ්ට වෙනවා. මොකද සතු බව දැනගන්න ඕන. මරන්න හිතක් පහළ වෙන්න ඕන. මරන්න උපක්‍රමයකුත්
කල්පනා වෙන්න ඕන. ඒ උපක්‍රමය ක්‍රියාත්මක කරන්න ඕන. ඒ ක්‍රියාත්මක කිරීම හේතු කොටගෙන ඒ සතාගේ පරාණ නිරුද්ධ වෙන්න ඕනේ. ඔන්න ඒ කර්මපතේ සම්පූර්ණ වුණා නම් මොකද වෙන්නේ? ඒ කාන්තේම ඔබේ අකුසලේ කර්මපතයක් සම්පූර්ණ වුණා. අකුසලයේ බවට පත් වෙනවා. ඒ කාන්තේම ඔබ සතර පායට ඇදගෙන යන තරම් ශක්තියක් එතන චලිත වෙනවා. හැබැයි මේ පිළිබඳව ඔබ යම්කිසි දැනුමකින් අවබෝධකින් හිටියනම් සමහර වෙලාවට මధుරේ කන්න හිතනකොටම අත ඇවිල්ලා මේ හැරෙන්න නතර වෙන්න පුළුවන්. නතර වෙච්ච කෙනෙක් බලනවා මధుරව හොඳට ලේ උරනවා. අර තතු දෙක කුඹ මොකද කරන්නේ? මෙහෙම පිහ දානවා. ඌ බාගෙට කට්ට ගහලා තියෙන්නේ හොඳටම. ඌට කට්ට ගලව ගන්න හම්බෙන්නේ නැහැ. මෙහෙම පිහ දානකොට ඌ තැයිලා පොඩි වෙලා මැරලා යනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? ඔබ සතර අපායට යන තරම් අකුසලයක් එතන සිද්ධ වෙනවා. ඇයි නැත්තේ? කර්මපතය සම්පූර්ණ වෙලා නැහැ. කර්මපතය එකම සම්පූර්ණ වෙලා ක්‍රියාත්මක කරන්න එනකොට මගදී මොකද වුනේ? මරණ චේතනාව අයින් වුණා. අමු එලවන්න ඕන කියන චේතනාව පහළ වුණා. හැබැයි පින්වත්නි එතනින් පොඩි අකුසලයක් වෙනවා. මුලදී සිටුවෙච්ච නේද? සතෙක් බව දැනුණා. මරණ හිතකුත් පහළ වුණා. නේද? මරණ උපක්‍රමයකුත් කල්පනා වුණා. මේ දසමේ ශරණය යන්නේ. මේ ශරණය තුලදී ওই ටික එක්කම එනවා නේද? නේද? උපක්‍රමයකුත් කල්පනා වුණා. ඒක ක්‍රියාත්මක කරන්න හිතකුත් පහළ වුණා. අතත් භාගෙට ගෙනාවා. හැබැයි ඊට පස්සේ මොකද උනේ? ආනේ සිටිවිල වෙන්නේ. ඒක නිසා පින්වත්නි මේක සතර අපායට අපි ඇදගෙන යන තරම් බලවත් කර්මයක් වෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රවෘත්ති විපාකයක් බවට පත් වෙන්න පුළුවන්. මොකද අහෝසි කර්මයක් ඇටියට මේ කර්මය අහෝසි නුනොත් ඒක ඔබ කර්මපතයක් සම්පූර්ණ වීමේ අකුසලයෙන් හෝ කුසලයෙන් ලබාපු ජීවිතයේදී ජීවිතය තුල නැත්නම් දැන් අපි කියනවානේ ජනක කර්ම කියලා. අපේ මාත්මයේ ධර්මයමයි මම මේ කතා කරන්නේ පුතාම කරන දේවල්. හරිද? මේ ජනක කර්මයකින් යම්කිසි ආත්ම භාවයක් ලැබුවට පස්සේ ඒ තුල තියෙන පින්වත්නි ක්‍රියාත්මක වෙන කර්ම තුනක්. ඒ කියන්නේ ඒ ලැබපු ජීවිතයේදී අපිට සැප සම්පත් ගෙනත් දෙන කර්ම, ඒ ලැබපු ජීවිතය තුල අපිට දුක් ලෙඩ දුක් ගෙන දෙන කර්ම සහ ඒ ජීවිතය එතනින් කෙලවර කරන කර්මය. ඒවට කියනවා මොනවද අපි මාත්‍ය මේ අත ඉන්නේ නැහැ. ජනක කර්ම, උපස්තම්භක කර්ම, උපපීඩක කර්ම, උපඝාතක කර්ම. හරියට හරි. උපස්තම්භක කර්ම වලින් පින්වත්නි මොකද වෙන්නේ? අපිට සැප විපාක ලැබලා දෙනවා. උපපීඩක කර්ම වලින් මොකද වෙන්නේ? දුක් විපාක ලබා දෙනවා. උපඝාතක කර්මයක් ආවපස්ස මොකද වෙන්නේ? මේ ජීවිත කාලය ඉවර කළා දාලා ඒ භවයේ අපි චුත කරනවා. ඉවර කරනවා. මරලා දානවා. ඒක අපේ ජීවිතයේ ආවශ්‍ය පවා තීරණය වෙන්නේ අපේ කරන ලද කුසල ලකුසල්. ඔව් කියන්නේ මෑණි. දැන් අපි පොතේ උත්සාහවල දැන් කුරුමි ඉන්නවා. මේ වගේ දැන් කුරුමනේ දැන් ඔය පැණිලා දාන්නේ ඒක හොදලා වේලනවා මම කුරුමේට දාන්නේ සම්පූර්ණ නිසා. ඕක. ඒක පුච්චනකොට බිම ඉන්නවානේ සත්තු. ඔව්. එතකොට දැන් ඒක චේතනාව ඕක හොඳ ප්‍රශ්නයක් මෑණියනි. ඕක මට අපේ මහත්මයා මතකයි නේද දිල්ෂාන් ඇවිල්ලා එක දවසක් මගෙන් අහනවා ඔබතුමාගේ දැන් පන්තියට යනවා කියලා අර මේ දන්නවා අපි ධර්ම ගැන කතා කරනවා. ඔබතුමා අපිට උගන්වපු දේ කතා කරනකොට එක දවසක් දිල්ෂාන් මහත්මයා ඇවිල්ලා මගෙන් අහනවා මේ චීෆ් මේ දැන් ක්වාටර්ස් එකේ හැමතැනම එළිය පවා මේ මකුළු දැන් බැඳෙනවා. මකුළුව දැන් පහත් දැල්ලා දෙනවා. දැන් හැම මාසෙ තුනකට තරයක් ඩිරෙක්ටර් එකේ තියෙනවා ඉන්ස්ට්‍රක්ෂන් එකක්. ආවට පස්සේ මකුළු දැල් එහෙම බැඳෙන්න පුළුවන් ඉවරයි. තමයි ක්වාටර්ස් අපේ ක්වාටර්ස් වලින් යන්න වෙනවා. හරි දේව පිරිසිදු කරන්න ඕන. ඉතින් ඇහුවා දැන් අනේ මේ මකුළු වගේ ගෙවල්නේ අපි මේ කඩන්නේ. සමහර විට මේ මකුළු දැල් කඩනකොට මකුළු තැලිලා මැරෙනවා. හරිද? අනේ චීෆ් ඉතින් අපි මොන තරම් ලොකු අකුසල කර්මයක්ද කරගන්නේ කියලා. දැන් මේ කුණුගොඩ වල ගිනි තියෙනකොට සත්තු මැරෙනවා අර මේ. ඔකට හොඳ කාලේ ශාසන ඉතිහාසය තියෙනවා මෑණියනි හොඳ මේක.
එක අවස්ථාවක මේ ජේතවනාරාමයේ පහන් දැල්වෙනවා. පහන් දැල්වුවට පස්සේ දැඩි සුළඟ නිසා මේ පහන් එක්කම නිවිල යනවා. නිවෙනවා කොහොමවත් පහන් දැල්වෙන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ඉටිපන්දම් කියන්නේ මේ දැන් තියෙන ඉටිපන්දම් නෙවෙයි. ඔය කැකුණ ඉටි මේ මොකද්ද හොර ඉටි අරමේ එකතු කරලා ඒ ඉටි ගාලා මේ රෙදි කඩවල වල රෙදි කෑලි වල ඒ රෙදි කෑලි ඔතල ලොකු පන්දම් හදනවා. ඒ පන්දම පත්තු කරාට පස්සේ නිවෙන්නේ නැහැ ලොකු මේකක් ආවා. ඉතින් පන්දමක් හදලා ගහනවා. ගැහුවට පස්සේ ගහලා ටිකක් වෙලා ඉන්නකොට මේ පරිසරයේ ඉන්නවනේ ওই මේරුව වගේ එක සත්තු ඇවිල්ලා අර පන්දමෙත් මේ වෙලා පිච්චිලා මැරිලා වැටිලා ඉතන. තවත් ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් ආව එනකොට සත්තු මැරිලා. ඉතින් ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් කෑ ගහනවා කවුද මේක මේ කරේ බලන්න සත්තු 10 ගානක් විතර පිච්චිලා මැරිලා වැටිලා කියලා මේ කරනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියනවා මම යෝක ගැහුවේ තනිකරම ජේතවනාරාමේ අඳුරුයි සුවඳ කුටිය බුදුරජාණන් වහන්සේගේ කුටියත් එක්ක අඳුරුයි. ඒක නිසා මම යෝක ගැහුවේ මොකද කියලා වොපත් කියන බලන්න කොහොමද මොනතරම් අකුසලයක්ද කරගෙන තියෙන්නේ මේ සත්තු පුච්චලා මේ දාස් කරන ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? තගල පන්දම නිවනවා. නිවල දානවා මුළු පරිසරයම අඳුර වෙනවා. භාග්‍යවතුන් වහන්සේට මේ අඳුර දැర్శණය වෙනවා. භාග්‍යවතුන් වහන්සේ සුදුති නිවිලට මෙල්ල කියනවා ආනන්දට කතා කරනවා ආනන්ද මොකද මේ අද ජේතවනාරාමයේ අඳුර හොඳට ආලෝකවත් වෙලා තිබුණානේ. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් මෙහෙම දෙයක්. භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ඔබ මේ පන්දම හදලා ඒ ගැහුවේ සත්තු පිච්චේවා කියලාද? එහෙම නැත්නම් මේ ආලෝකය ලැබේවා කියලාද? අනේ භාග්‍යවතුන් වහන්සේ මගේ හීනකින්වත් හිතේ එහෙම අදහසක් තිබුණේ නැහැ. මම මේ ජේතවනාරාමයේ ආලෝක වේවා. ආනන්ද ඒ සත්‍යය පෙර කරපු අකුසල කර්මවල විපාකේ දෙවන්න මේ පන්දම නැති වුණත් කොහේ හරි පන්දමකට ගිහිල්ලා උන් ටික පිච්චිලා මැරෙන්න ඕනේ. ඒකයි කර්මය කියන්නේ. ආනන්ද නැවත ඔය පන්දම හදලා ගහන්න මේ ජේතවනාරාමයට ආලෝකය ලැබේවා කියලා. ඉතින් ඔබ කරනවා නම් මේ කූඹි ටික මැරේවා කියලා එහෙම ප්‍රාර්ථනා කරලා ඒක කරොත් මොකද චේතනහම් වික්‍රේ කර්ම චේතනාව තමයි මුල් වෙන්නේ කර්මයේද. දැන් අර මහත්මයා මේ මකුද්දල් කඩනකොට චේතනාවක් ඇති වුණොත් අනේ මේ සත්තු තමයි මේ සත්තුන්ගේ ගෙවල් මම මේ කඩන්නේ හරිද කියලා එහෙම අදහසකින් මකුද්දල් කැඩුවොත් අනිවාර්යයෙන් මේ අකුසලයේ ඒ මෝඩකම නිසාම ඒ මෝඩ අදහස නිසාම ඔය මෝඩ විතර්ක මතුවෙනවා. හැබැයි ඔය මෝඩ විතර්ක වලට පණ දෙන ඇත්තොත් අපේ සමාජයේ ඕනතරම් ඉන්නවා. ඒක නිසානේ අද මේ නිවන වැහිලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ මොකද ත්‍රිලක්ෂණේ ඉඳලම නිවන වැහිලා තියෙන්නේ. ආපෞතින් මේක ගොඩ ගන්න බෑ. අනික තවත් එකක් තියෙනවා. මේක ගොඩ ගන්න මේක තීරුම් ගන්නු යම් කිසි කෙනෙක් මේ ධර්මයේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවාද? ඒක පිළිගන්නේ නැහැ. ඔන්න ස්වභාවයක් තියෙනවා. අසුතවත් පුතඥයෝ තමයි අද ලෝකේ වැඩි. සුතවත් ආර්ය ශ්‍රාවකයෝ හදන්න හරිම අමාරුයි. ඒ ස්වභාවයේ ඉන්නේ මේ කලි යුග කාලේ නිසා. මෙද වැටිතුම ධර්ම යුගය ඉවරයි, ත්‍රේතා යුගයත් ඉවරයි, ද්වාපර යුගයත් ඉවරයි. දැන් මේ කාලි යුගයයි. ඒ කියන්නේ පාද හතරෙන් එකයි ධර්මයේ තියෙන්නේ. හතරෙන් තුනක්ම අපේ මාත්‍ය උගන්වපු ධර්මයේ මට මේ ත්‍රිපිටකයේම ඉගෙන ගන්නකොට මගේ අපේ මාත්‍ය මට ඉතින් දවසකට එක දවසකට මතක් වෙන වර්ගයක් මෙන්න කරොත් ඒක හරි ආශ්චර්යයක්. ඔබතුමාට ඒ කුසල් ඒ කාන්තෙන් අනුමෝදන් වෙනවා තමයි අපේ දෙකක් නේ. ඉතින් මේ ඔන්නෝගේ ස්වභාවය තමයි පිටුනේ තියෙන්නේ. අපි මේක ඔබ විස්තර කරන්න ගියොත් අවුද උත්තරට කාලය යනවා. ඒක නිසා අපි ඊළඟ මේකට බලමු. මොකක්ද අපි කතා කරේ තුන්වෙනි දාණය මොකද්ද? අභය දාණය. එතන හතරවෙනි දාණය තමයි පින්වත්නි ප්‍රතිපත්ති දාණය. ප්‍රතිපත්ති දාණය. නැත්නම් ප්‍රතිපත්ති පූජාව. ප්‍රතිපත්ති පූජාව කියන්නේ ලෝතුරා බුදු කෙනෙක් මේ ලෝකෙට බිහිවලා උන්වහන්සේ විසින් දේශනා කරන මේ ශ්‍රී සද්ධර්මයේ විනය පිටකයට අනුව හරියට විනය ක්‍රියාත්මක කරනවා නම් අද විනය ක්‍රියාත්මක කරන්න විනය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අවබෝධයක් ලැබෙන්න ඕන. මේ අවස්ථාවේදී මට කියන්න මුලින්ම ඔය මොකද නිසලාරනේ භාවනා කර ගිහිල්ලා තමයි අපේ මේ සමාධිමය වීම අපිට හම්බුනේ. හේදී
ඒ මෑණිවරු 7-8 නමක් නැවිලා ඒකම 7-8 නමක් කලම කතා බහ කරා. අඩු ගානේ භික්ෂු ශාසනයේ භාග්‍යවතුන් වහන්සේ පිහිටවන්න දේශනා කර අෂ්ටගරු ධර්මවත් නොදන්න ඇත්තෝ තමයි මේ චීවරය දාගෙන ඉන්නේ. බැරි වෙලාවත් පැවිද්දේදී මොකක් හරි ඇවතක් වෙලා පැවිද්ද පිහිටියේ නැත්තම් ඒ කාන්තේම පැවිද්ද පිහිටනවා මේ අෂ්ටගරු ධර්ම මත පිහිටියෝ. ඒකවත් දන්නේ නැත්තම් හැබැයි මට හරිම සන්තෝෂයි සමාධි මෑණියන්ගෙන් අහපු ගමන් ටක්ටක් ගාලා අෂ්ටගරු ධර්ම මොනවාද කියන එක පිළිබඳව කියාගෙන මගේ මෑණියෝ මට හිතෙන්නේ ගොඩක් මෑණිවරු පැවිදි කරලා තියෙනවා. පැවිදි කරන්න බලාපොරොත්තු වෙනවා. මම කිව්වා මෑණියනි යම් කිසි කෙනෙක් පැවිදි කරනවා නම් ඒ කාන්තේම අෂ්ටගරු ධර්ම පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න. දස ධම්ම සූත්‍රය පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න. ප්‍රත්‍යවේක්ෂා පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න. විනය පිටකේ අඩුගානේ ප්‍රාතිමෝක්ෂ ශික්ෂාපද ටිකවත් කියලා දෙන්න. එහෙම නැතුව කිසි කෙනෙක් පැවිදි කරන්න එපා. එහෙම පැවිදි කරොත් ඒ අතු කරගන්නේ සතර අපායට යන මඟ පාද ගන්න. ඒක නිසා මේ ප්‍රතිපත්ති පූජාව කියන එක හරි වටිනවා කියනවා. ඊට පස්සේ තියෙන පූජාව තමයි ආමිෂ පූජාව. ආමිෂ පූජා කියන්නේ මොනවද? ඔය ඉතින් ඔය මල් පහ පූජා කරන ඒවා නේ ලොකු කොඩි දාලා මහා උත්සව පවත්වලා ඒව කරන ඒවා තමයි නේද? ආමිෂයට වැටෙන්නේ. ඒවා. එතකොට දැන් අපි දාන කීයක් කතා කරන්නේ? ධර්ම දානය, ජීවිත දානය, අභය දානය, ප්‍රතිපත්ති දානය, ආමිෂ දානය, ඊළඟ දානය තමයි අපි මහත්ය දැන් සඳහන් කරා. මොකද්ද? ශ්‍රම දානය. අපිට කිසිම දෙයක් නැතුණත් පින්වත්නි ශ්‍රම දානයක්, ශ්‍රමයෙන් දානය දෙන්න පුළුවන්. ඔබ දන්නවා ගෞතම ශාන්තිනායක මාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දීපංකර පාදමූලයේදී ලෝතුර බුදු කෙනෙක්ගෙන් බුද්ධත්වයට විවරණ ලැබුවේ මොන දානයක් කරලාද? ශ්‍රම දානයක් කරලා. අර මහා මඩවලක් පුරවන්න දුන්න මෙයා. මොකද කරේ? ඒක පුරවගෙන ආවා. තමන්ගේ ශ්‍රමය වැය කළා. පුරව ගන්න බැරි වුණා. අන්තිමේදී මොකද උනේ? ඒ මඩගොඩේ ඒ දණ්ඩක් වගේ දිගා වුණා. දීපංකර බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා සුමේද තාපස සුමේද කියන තාපස ඉපදිච්ච ආත්මෙට බුදුරජාණන් වහන්සේගේ සම්බන්ධිත ඥානෙට පේනවා දීපංකර බුදුරජාණන් වහන්සේට මේ ආත්ම භාවයේදීම සිව්පිලි සිවියාපත් මහා රහතන් වහන්සේ කෙනෙක් හැටියටම මේ සංසාර දුක කෙලවර කරගන්න පුළුවන් උත්තමයන් වහන්සේ කෙනෙක්. මේ ශ්‍රම දානය නිසා මෙයාගේ තියෙන අදහසක් මොකද්ද? මමත් කවදා හරි මේ වගේ ලෝතුරා බුදු කෙනෙක් වෙලා මම පමණක් නෙවෙයි මේ අනන්ත සංසාරේ මෙරි ඉපදී මේ අනවරතර දුක්ඛන්දරාවක් දරාගන්න සියලුම සත්වෝ මේ සංසාර දුකින් එතර කරගන්න ඕන කියලා අදහසක් ඉස්මාතාවසන් මාර්ගයේ තිබුණා. ලෝතර බුදු කෙනෙක්ගෙන් විවරණ ලබනවා අම්මගේ විවරණ ලබලා තිබුණේ කලින්. ලෝතර බුදුරජාණන් වහන්සේ සාදු කියලා තුන්සරයක් සාදුකාර දීලා පිළිවෙසෙන් වඩින ගරුතර මහා සංඝරත්න මහා රහතන් වහන්සේලා දැනුම් දෙනවා කිසි කෙනෙක් ලෝම ගහකටවත් අත තියන්න එපා. මම වගේ මතු අනාගතයේදී ලෝතර බුද්ධත්වයට පත් වෙන උතුමන් වහන්සේ කෙනෙක් තමයි මේ දිකාවලයි. පින්වත්නි ලෝතර බුදු කෙනෙක්ගෙන් විවරණ ගත්තේ ශ්‍රම දානය සම්පූර්ණ කරලා ශ්‍රම දානය. බාහිර ශ්‍රම දානය කොච්චර උතුම්ද කියලා. දැන් දාන 6යි නේ. මොනවද? ධර්ම දානය, ජීවිත දානය, කොහෙද? අභය දානය, ප්‍රතිපත්ති දානය, ආමිෂ දානය, ශ්‍රම දානය, 6 ශ්‍රම දානය 7 තමයි. හතර කියන්න පුළුවන්ද? බලන්න කවුද දන්නවද කියලා. හරිම ලේසි දානයක්. හරිම ලේසි. 7 5ක් අතේ දන්නේ. 7ක් අතේ දන්නේ නැහැ.
හැබැයි පින්වත්නි හරියට මනස හේතු කළා අර චේතනාම්බිකේ කරනවා මේ දානේ හරියම ඕනම කෙනෙකුට දවසේ අඩුම ගානේ 3 සැරයක්වත් කරගන්න පුළුවන් දානයක් නේ. ඒකාන්තයෙන්ම කරගන්න පුළුවන්. අවස්ථා තුනක් ඔබට ඒකාන්තයෙන්ම අවස්ථා තුනක් උදා වෙනවා මේ දානය කරගන්න. මොකද්ද? අහක දාන, ඉවත දාන. පින්වත්නි ඔබ කෑම කාලා අත හොදලා විසි කරන ඉඳුල් වතුර ටික හරි අනේ මේක මේ 80 කොලයක් පණුවන්ට මේ පුරා භූමින්ට ආහාර වේවා කියලා ඔබ මානසිකාරයක් සිතක් පාල කරගෙන ඒ ටික ඉවත දානවා නම් ඊටමත් ශ්‍රද්ධාවෙන් පින්වත්නි ඒකත් මහත්ඵල මහානිසංසගෙන දෙන උතුම් පින්කමක්. එතකොට මේ පින්කම කරන්න ඔබට ඊතර වියදම් කරන්න ඕනද? සමහර විට ඔබ කාපු මේ අත සෝදන දානේ වතුර ටිකේ එක බත්තටයක් තියෙන්න පුළුවන්. පින්වත්නි බත්තටෙන් අපිට කට හැකි මේකක් නැහැ. හැබැයි බලන්න අර තෙල් කූඹි අරගත්තොත් තෙල් කූඹි 10කට 15කට බඩ පැලෙන්න කන්න පුළුවන් ආහාර කොටසක් එතන තියෙනවා. ඔන්නේ පිළිබඳ මන අවබෝධයක් ලබාගෙන ඔබට මේ දාන හතම සම්පූර්ණ කරගන්න පුළුවන්. දැන් මේ දාන හතෙන්ම අග්‍රදානය කරගන්න ඔබ වාසනාව ලැබුවා. ඔබේ වාසනාවන්ත සීමෑනියෝ නිසා මටත් ඒකට සම්බන්ධ වෙන්න හොඳ ලින්ක් එකක් හදන්න පුළුවන් වුණා. මගේ ගිහි කාලේ මගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ මට ඒ වගේ අර මොකද්ද කැපකරුවෙක් වශයෙන් මම පැවිදි වුණාට පස්සේ ඇවිල්ලා මගේ දෙපා නමස්කාර කළා. මට නිකන් ඒ අවස්ථාව නිකන් ඇඟ හිරිවැටිලා ගියලෝම දැනට ඒ ස්වභාවයක් තියෙනවා. අනිත් මගේ ගුරුවරයා නේද මට මේ වඳින්නේ. නැතිල. උන්වහන්සේ එතුමා කතා කරන හැම තත්පරයක ඉඳලා හිටලා හරි කෝලයක් කරගත්තොත් සම්මාසෙ මොනවද අඩුපාඩු? මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් මට කියන්න. මම ඉස්සෙල්ලාම දාඩයක් දුන්නා. මට මිලින්ද ප්‍රශ්නේ කියන පොත අවශ්‍යයි කියලා. කිව් සැනෙන්ම මට පොත එවුවා. ගෙනල්ලා මට අර සර්විස් එකක් කරා කුරියර් සර්විස් එකට වන්දා. මට ඒක රුපියල් 5000 4-5000ක් වෙන්න ඇති. එච්චර ලොකු දෙයක් නෙමෙයි. දෙවෙනි දඩේ මන් දුන්නා. අර අපේ මෑණියන්ට දැන් අර පූජා කරපු අභිධර්ම පත්‍රිකා 25ක් මම අදගෙන හද පූජා කරා. ඒ අභිධර්ම පත්‍රිකා පින්වත්නි ඔබට මෑණියන්ගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඔබත් අභිධර්මය හදාරනවා නම් ඒක හරි වැදගත් වෙයි. අභිධර්ම පිටකේ තියෙන 44000ක් ධර්මස්කන්ධයේ සාරාංශය තමයි ඒකේ තියෙන්නේ. පින්වත්නි ඒ අභිධර්ම පත්‍රිකා print කරන්නේ නැහැ 1000කට අඩුවෙන් printers වලින්. ඉතින් ඒ වෙනකොට ඒ මොහොත ඒ දවස්වල වෙනකොට රුපියල් 40000ක් යනවා ඒ 1000ක් print කරන්න. ඉතින් මට අවශ්‍යතාවය තිබුණා. ඇත්තටම මම කලින් වැඩ හිටපු සේනාසනේ අපේ ලොකු හාමුදුරුවෝ අභිධර්ම පන්තියක් කරා. ඉතින් ඒ අත්තන්ට මේ ඒවා තේරුම් ගන්න හරි පහසු මේකක් තියෙනව නේද කියලා මට මේක මතක් වුණා. මතක් කළා මගේ මම විතරම ඉගෙන ගත්ත ගුරුතුමාට සමාජ හදෙන්ති මහත්තයට මම කතා කරා. කතා කරාට පස්සේ ගියා මෙන්න මේමයි අපේ ස්වාමීන් වහන්සේ 1000කට අඩුව print කරන්නේ නැහැ මේමයි කියලා. ඉතින් ඒ වෙනකොට මම පොත අරගෙන මට හිතෙන්නේ මාස 8-10ක් විතර කාලේ ගෙවිලා තිබුණා. මට ඒකාන්ත විශ්වාසයක් ඇති වුණා. මෙතුමා ඉතින් හැමදාම කියන කමන්නේ මේක කියලා බලමු කියලා නිකන් මම කරා. අනේ කියන්නට වැඩිය මම කියන්නට වැඩිය පුදුම සතුටකට මේ කාන්තේම ස්වාමීන් වහන්සේ මම ඔෆිස් එක කරනවා. මට ඒතුමාගේ බැංක් account එකක් දෙන්න. මම ඒ සල්ලි ඩිපොසිට් කරගන්න ඔබ වහන්සේ ටික print කරගන්න කිව්වා. ඒ වගේම මම ඒ ටික කරගත්ත මම 1000ක් මේ කරගත්තා. කරගෙන ගොඩාක් පින්වත්තුන්ට බෙදුවා. ඉතින් අද print card 25ක් ඇවිල්ලා අපේ මෑණියන්ට මේ පූජා කරා. මේක. එතකොට ඒක අර 5000න් පටන් ගත්ත එක ඊට පස්සේ පැන්නේ 40000ට. තුන්වෙනි එක ලක්ෂ 2 ලක්ෂයකට කීට්ටු වෙන්නම පැන්නා. මම මේ අනුතුරුදන් ඉවත් කරන්නේ ඊළඟට කීයක් වින්දන්නේ. ඒක නිසා කතා කරනකොට පොඩ්ඩක් අනේ ස්වාමීන් වහන්සේ මොනවද ඔබ වහන්සේ තාරිපාඩු මොනවා හරි තියනවා නම් මට කියන්න. හැබැයි ගාන නෙවෙයි කියමත් මම මේ ත්‍රිවිධ පූජාව ගැන එතුමාට කතා කරපු අවස්ථාවේදී එතුමා කිව්වේ ස්වාමීන් වහන්සේ මට මේ දවස්වල තියෙන රටේ තියෙන වාතාවරණය නිසා මට විශ්වාසයක් ලබනවලු මට මාස දෙකක් දෙන්න. මාස දෙකක් කියන්න
පින්වත්නි මාස දෙකක් නේ සති දෙකක් යන්න කලින් සති දෙකක් යන්න කලින් ඒ පින්කම සම්පූර්ණ කරගන්න එතුමාගේ මම හිතන්නේ පෙර පිනුත් එකට ගොඩක් එකතු වෙලා තියෙනවා. කොහමද එතුමාගේ ඇත්තේ ඉක්මනකම අර කිව්වේ නිසංසුන්තාවේ තියෙනවා කියලා. හැබැයි නිසංසුන්තාවේ තියෙන්නේ වැරදි පැත්තට නෙමෙයි. හරි පැත්තට. අන්න ඒකයි වැදගත්කම තියෙන්නේ. ඒ නිසංසුන්තාවේ තියෙන්නේ දානපති ස්වභාවයට. දානපති ස්වභාවය. මොන දානපති, දාන සම, දාන හීන කියලා කොටස් තුනකට දානය යම් කිසි කෙනෙකුට දෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට දෙන්න පුළුවන්. අපි හිතන්නේ මේ දානපති කිව්වන් පස්සේ මේ ගෝධනය කරගෙන සත් මහල් ප්‍රාසාද කරගෙන යාන වාහන තියාගෙන මහලු කුයින් ඉන්න කට්ටිය තමයි මේ දානපති ධනපති කියලානේ. නෑ. අපි ශාසනයේ ධනපති භාග්‍යවතුන් වහන්සේ මේ විස්තර කරලා තියෙන්නේ එහෙම නෙමෙයි. අපි යම් කිසි දෙයක් කාගෙන් හරි ඉල්ලනවා නම් තමන්ගෙන් යම් කිසි දෙයක් කවුරු හරි ඉල්ලනවා නම් ඉල්ලන ප්‍රමාණයට වැඩියෙන් දෙනවා නම් තමන් යම් කිසි දෙයක් පරිභෝජනය කරනවා නම් යම් කිසි දෙනකොට ඒ පරිභෝජනය කරන ප්‍රමාණයට වැඩියෙන් දෙනවා නම් අන්න එයා තමයි දානපති කියන්නේ. දැන් අපි ඉල්ලුවේ මේ ත්‍රිපිටක පොත් වහන්සේලා 57ක්. දෙවියන් පොත් වහන්සේලා තමයි අපි බලකේ මාර්ගයෙන් ඉල්ලුවේ. හැබැයි එතුමා මට පොරොන්දු වුණේ ත්‍රිපිටක පොත් වහන්සේලා කට්ටලයක් මට පූජා කරගන්න ඕන ස්වාමීන් වහන්සේ මේ මම මේක නිකන් මේ පූජා කරන්නේ කබඩ් එක උත් එක එහි ආරක්ෂාව සඳහා කියලා මට වවුරුදු 7කට විතර කලින් මට 3මාරකට 4කට කලින් කියලා තිබුණේ මම එතුමාගේ මේ මෑණියන්ට මේ ත්‍රිපිටක පූජාව පූජා කරන්න මේ කරද්දි මම එතුමාගෙන් එක ඉල්ලීමක් කිව්වා මේ මැදතුමා යකඩ කබඩ් එකක් මේ ගෙනල්ලා හරි අමාරුයි මොකද මූද කිට්ටුව නිසා මලකඩ කන ස්වභාවය වැඩි ලී කබඩ් එකක් නම් හරිම වටිනවා කියලා මෙතුමා මේ ඇන්ටික් බඩු වලට හරිම කැමැත්තෙන් එකතු කරන මට හිතෙන්නේ කෝටි ගණනක මේ පරණ කාසි පවා තියෙනවා පොත් දෙක තුනක් අපි ගියන් පස්සේ ඉතින් පෙන්නනවා බලනවා ඒ දවස්වල ඉතින් ඒ වගේම තමයි පරණ කබ්බඩ් අර මේක ගොඩාක් පරණ බඩුව පිටතල බඩුව අරගෙන තියෙනවා මේක බලන්නේ හරි මාසාවක් කැමැත්තෙන් බලන්න පින්වත්නි අර ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙක්ගේ ස්වභාවය එතුමා මේව බදාගෙන අල්ලගෙන නැහැ එතුමාට ඉතින්නේ එතුමා පරණ භාණ්ඩ එකතු කරපුවායි තිබිච්ච වටිනාම විශාලම භාණ්ඩය තමයි වල අනේකයි ආර්ය ශ්‍රුතවත් ශ්‍රාවකයාගේ මානසික තත්ත්වය නැත්නම් ධානපතියාගේ මානසික තත්ත්වය දැන් ත්‍රිපිටක පොත් විතර නෙවෙයි මෑණියෝ ඉල්ලුවද මේ වර්ධනේ මේවා මොනවද මේ 550 ජාතක පොත් වහන්සේලා සඳහනක් කරේ නැහැ දැන් ත්‍රිපිටක පොත් වහන්සේලා සමග 550 ජාතක පොත් වහන්සේලාට ඒ විතරක් නෙවෙයි තවත් අමතර පොත් වර්ගයක් හරිද තවත් අමතර පොත් බලන්න ඉල්ලන ප්‍රමාණයට වැඩි යම් කිසි කෙනෙක් දෙනවා නම් තම පරිභෝජනය කරන ප්‍රමාණයට වැඩි යම් කිසි කෙනෙක් ඉල්ලන කෙනෙකුට දෙනවා අන්න ඒ ඇත්තට කියන පින්වත්නි දානපති කියන වචනයේ පරිසමාප්තයෙන්ම දානපතියේ මම දැක්කා ඔබ දැක්කා අපි හැමත දැක ගන්න පුළුවන් වුණා මේ වත්තාවේදී සාක්ෂි ඇතුවම ඒ විතරක් නෙවෙයි පින්වත්නි ඔබ දන්නවද දාන සම කියලා කොටසක් ඉන්නවා ඒ ඇත්ත මොකද කරන්නේ අර ඉල්ලපු ප්‍රමාණය දෙනවා ඒක අඩු කරගෙන ඉල්ලපු ප්‍රමාණයම දෙනවා එතකොට තමන් පරිභෝජනය කරනවා නම් යම් කිසි ප්‍රමාණයක් ඒ ප්‍රමාණයම තමයි අනුක දුන්නත් දෙන්නේ ඒක නෑ දම් කැම ටිකක් දුන්නත් තමන් කන්නේ මේ බත් පිඟානේ භාගෙද අනිත් කටියට බෙදලා දෙන්නේ බත් පිඟානේ භාගයක් තමයි දැන් බත් පිඟානේ පොරවලා කනවා නම් පොරවලා බෙදනවා අන්න ඒ වගේ අයට කියනවා දාන සමතින දාන හීන කියන්නේ දැන් ඉල්ලන්නේ ත්‍රිපිටක පොත් වහන්සේලා නම් කියන්නේ නෑ මේ මම පාවිච්චි කරන පොත් ටික තියෙන්නේ මට මේ පොත් 10ක් විතර මට තාම කියව ගන්න බැරි වුණා. ඒක නිසා මම කියවපු පොත් ටික දෙන්නම්. අර දාන හීනයන්ගේ අදහස තමයි. හරි. හැබැයි දානපතිය කොහොමද නෑ මගේ ටික වුණාට මට මේ අවස්ථාවේදී අලුතින් පොත් කට්ටලයක් ගන්න බැරි නිසා මම පාවිච්චි කරපු පොත් ටික කොහොම දෙනවා. මට අවශ්‍ය නම් මම
අරගන්නවා කියන එකට ඇතුව ඒ විතරක් නෙවෙයි ඒ ටික විතරක් නෙවෙයි 550 ජාතක පොත් වහන්සේලා තවත් ධර්ම පුස්තක මට හිතෙන්නේ 7ක් විතර තිබුණ එතන නේද වෙන්නේ හරිද එහෙම පූජා කරන්න තියෙනවා අන්න දානපතිය ඉස්සරහ ඒක දාන හීන කියන්නේ කවුද දාන සම කියන්නේ කවුද දාන පති කියන්නේ කවුද කියන එක පිළිබඳව ඔබට මේ අවස්ථාවේදී අදහසක් එන්නේ නැති දාන වර්ග 7 පිළිබඳව ඔබට මන අවබෝධයක් ලැබෙන්නේ නැති වැඩිදුර විස්තර කරන්න තරම් වෙලාවක් නෙමෙයි ගොඩක් මේ පුණ්‍යානුමෝදනාවක් එහෙම කරන්නත් තියෙනවා ඒක නිසා පින්වත්නි මේ වතාවේදී මේ ලෝකේ කරගන්න තියෙන අග්‍රම දානය අපේ මල්ලිගේ මහත්මයා මේ වතාවේදී කරගත්තා ඒ දාණයට හිමිකම් ඔබ හැම දිනෙකම හිමිකාරය වෙලා තියෙනවා ඔබේ ශ්‍රද්ධාවේ තරමට ඔබේ ප්‍රඥාවේ තරමට එහි කුසලාන් සංසාර අනේ පිරිසුදුතුමා සහාර දුගියා අනුමෝදන් කරගත්තා වගේ ඉතින් ඔබ තමයි ඒක තීරණය කරන්න ඕන චේතනාව කොහොමද ඔබ සිත තුළ ඇති උනේ කියන එක පිළිබඳව. ඒ අනුව ඔබ සංසාරේ අනන්ත නිවන් දකින ජාතු මොහොත දක්වාම අනන්ත සම විපාක ලබා දෙන ඔබ අත නොහැර එන හේවණල්ල වගේ ඉපදිච්ච පිට හැම ආත්මයකම පසුපස්සේ ඇවිල්ලා ඔබට හිතා ගන්න බැරි වෙන විදියට මහා සප සම්පත් කඩා වැටෙන පහළ වෙන උදා වෙන මහානිසංස පින්කමක් කරගත්තා. ඒක නිසා ඔබ සෑම දිනකටම මම මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ මෑණියන්ගේ විශේෂ පුණ්‍යානුමෝදනාවක් මෙතන සඳහන් කරලා තියෙනවා. කලුතර බෝධියේ නිර්මාතෘ සිරිල් සොයිස මහත්මයා කීන්ස්ලි වික්‍රමසිංහ මහතාට පින් අනුමෝදන් කරමු කියලා තියෙනවා. මේ ආරාමයේ අපවත් සියලුම මේනින් වහන්සේලාට සුධර්ම සිල්මෑණියන් වහන්සේට පින් අනුමෝදන් කරන්න කියලා සඳහන් කරලා තියෙන වෙන නමින්ම එයත්න්ට මේ පින් සියලුම කුසලාන් සත්‍යයන් සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඊට අමතරව කලුතර සමාධි මෙහෙණින් වහන්සේගේ දෙමව්පියන් සහෝදරයා ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මේ අවස්ථාවේදී ඒ මෑණියන්ගේ ප්‍රධාන චින්තනයක් වෙලා තියෙනවා. ඒ වගේම ආරාමේ අනිකුත් මෙහෙණින් වහන්සේලාට ඒ කියන්නේ අපේ මේ ආරාමේ වැඩ ඉන්න සිල්ම මෙහෙණින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. මිය පරලොව ගිය අය මෙහෙණින් වහන්සේලාගේ මිය පරලොව ගිය දෙමව්පියන්ට ඥාති හිත බඳුන්ට වගේම සියලුම මේ පින්කමට සහභාගී වෙලා සිටින සියලුම පින්වතුන්ලට ඒ පින්වතුන්ලාගේ මිය පරලොව ගිය සියලුම දෙනාටත් ඒ පවුල්වල ජීවත් වෙන ඔබේ දූ දරුවෝ බිරිඳ නැත්නම් ඥාති හිතබඳු සියලු දෙනාට දරුණු ගුරන්ට ඒ සෑම දෙනාටම පින් අනුමෝදන් කරන්න කියලා මේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ ස්ථානයේට අධිපති සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට කලුතර බෝධියට අධිග්‍රහිත සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇතුළු සප්ත දිව්‍ය සමූහයට පින් අනුමෝදන් කරමු කියලා කියනවා. විශේෂයෙන්ම ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දෙදෙව්ලුවට තමයි අධිපති වෙන්නේ. ඒ දිව්‍ය ලෝක දෙකකටනේ. එතකොට දිව්‍ය ලෝක 6ටම අධිපති වෙන්නේ කවුද? මාර දිව්‍ය පුත්‍රයා. හරිද? ඡාත් මේ මොනවාද? නිමන පරිනිම්මිති වසවත් දිව්‍ය ලෝකේ අධිපතිය කවුද? මාර දිව්‍ය පුත්‍රයා. එතකොට බ්‍රහ්ම ලෝකවලට අධිපති මහා බ්‍රහ්මයා. හරිද? එතකොට අපි මේ දෙවි දේවතාවුන් වහන්සේලාට පමණක් නෙවෙයි මහා බ්‍රහ්මයා ඇතුළු ඊට පහත් තලවල සිටින සියලුම සත්‍යයන්ට කොටිම කියනවා නම් භව උපාදාය අවීචි හෙට්ටතෝ භවයේ පටන් ගන්නේ අවීචි මහා නරකාදී ඉඳලා අරගත්ත පස්සේ භව උපාදාය අවීචි හෙට්ටතෝ එත්තන්තරේ සත්තකායි උපපන්නා. ඔන්න තියෙනවා කාම රූප 7ක්. මොනවාද? දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකයයි. සතර පහෙන් ඉන්න සියලුම සත්‍යයන්ට මනුස්ස ලෝකයන්ට සහ දිව්‍ය ලෝකයන්ට
ඊට පස්සේ රූපී අරූපීච අසඤ්ඤ සංඤ්ඤෝ. ඒ රූප ලෝක 10යි අරූප ලෝක 4යි. සංඥා අසඤ්ඤ ලෝක තියෙනවා. ඒ ලෝකවල තියෙන සියලුම බ්‍රහ්ම දෙවි දේවතාවුන් වහන්සේලා. දුක්ඛ පමුජ්ජන්තු කුසන්තු නිබුතින් දුක කෙලවර වේවා උතුම් නිවනෙන් සනසේවා කියලා මේ අවස්ථාවේදී අපි ප්‍රාර්ථනා කරමු. මම මේ අවස්ථාවේදී මෑණියන් වහන්සේ විසින් ගාථා කියලා පින් අනුමෝදන් කරපු නිසා මම ගාථා කියලා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ පින් අනුමෝදන් වුණා ගාථාවලින්. ඒක නිසා මම ඔබ සමතම තේරෙන භාෂාවෙන් සිංහලෙන් පින් අනුමෝදනාවක් කරලා මේ පින්කම වැඩ කටයුතු නිමා කරන්න කල්පනා කරනවා. සාදුකාරයක් දෙන්න පින්වත්නි. ඔබ හොඳට මානසිකාර කරන්න මම මේ කියන වාක්‍යයන් සම්බන්ධව. තුන්ලොවක් සනසා වදාළ ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ගුරු තනතුරෙහි තබා පූජනීයත්වයට පත් වුණු ඒ උතුම් ධර්ම දානය මය පින් කුසල සංසයන් සාක්ෂාත් කරගත් සියලුම පින්න කුසලාන සංසයන් ඔබත් අපත් මේ ලෝකයට ශ්‍රී සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරනු ලබන අල්පේශාක්‍ය මහේශාක්‍ය ඉන්ද්‍රෝපේන්ද්‍ර ආදී කොටගත් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා කියන එසේම ප්‍රථම පුණ්‍යානුමෝදනාවෙන් අධිකතර චිත්ත ප්‍රීතියට පත් වෙන දෙවියන්ගේ දේවානුභාව බලය සහ ශ්‍රීමත් බුද්ධ ආදී රත්නත්‍රයානුභාව බලය කරුණ කොටගෙන මෙබඳු නිසල බල කුසලකාමී සකල ශ්‍රද්ධාවන්ත සත්පුරුෂාදීන් හට ඉහාත්ම භාව සංඛ්‍යාතව හෝ මෙලොවින් සිද්ධවන්නා වූ සකල විද අතුරු ආන්තරායෝ හිරුදුදු ධනාදුරක්ෂයින් විහෙත විද්‍යංශනය වේ චිරාත් කාලයක් නිදුක් නිරෝගීව පරමාවිෂය වින්දනය කෙරෙත්වා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤ